එන්නේ ඒක නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න බැරි වුණේ මේ අවුරුදු ගානම. ඕගොල්ලෝ විපක්ෂීන් ඒක නිසා. ඕගොල්ලන්ගේ නොහැකියාව. නමුත් විපක්ෂ නායකයන් ඔය බෝඩ් ලෑල්ල මොකටද? ඕක ගල්ලා විසි කරන්න නැත්තම් ළමයිකුට දෙන්න. ඔය බෝඩ් ලෑල්ල. ඔබතුමා වගේ කෙනෙකුට ඕක එල්ලුවේ අපරාධේ කරේ. ඔබතුමා ඔය පොඩි කෙනෙකුට ඊට පහළ කෙනෙකුට දීලා ඕක ඉන්න දෙන්න තිබ්බා පොඩි ළමයෙකුට. අපරාධයක් ඔබතුමා කරගත්ත ඔබතුමා මහා වෘක්ෂයක් නිකන් පපොල් ගහක් වගේ නිකන් පොඩි ගහක් වගේ ඉන්න තත්වයකට පත් කරා. යකෝ මේ පක්ෂය හදපු මේ සියලු දේවල් කරපු එකාට දෝසර් පැයක් ආණ්ඩුකාරතුමාට කියලා මට ගන්න උනානේ මට කනගාටුයි. කවුද දන්නවද? මම ඉතින් නම්බරෙන් කියන්නේ ඩෙංගා නටලා මේකේ ඩෙංගාම නැතුව. මාධ්‍ය පෙන්නන්න ඕනේ තමයි මේවා. මොකද මාධ්‍ය යන්නේ සමහර දේවල් වැරදි විදියට. පහුගිය කාලේ ඔබතුමා හදපු මේ ක්‍රියාත්මක කරපු වැඩසටහන් මේවා ආදායම. මේවා තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. වැය තුලනය කරගන්න අයපැත්ත පෙන්නලා තියෙනවා. හැබැයි ආදායම් සත්‍ය ලෙස උපයා ගන්න පුළුවන් ඒවා නෙවෙයි ඉලක්කම් විද්‍යාවක් දාලා තියෙනවා හැමදාම කරනවා වගේ. ගිය අයවැයේම පොඩ්ඩක් වෙනස් කරපු කොපියක් තියෙනවා. බදුලුපුර නිවුස්. නගරේ කඩ තියෙනවා. සභාව සතුව. ඇටම් පිටියේ කඩ තියෙනවා. අලුතෙන් කඩ දැම්මා. මේ වගේ සාධාරණ ලෙස අය කරගත යුතු මුදලද අපට ලැබෙන්නේ. රුපියල් 1000ක හමාරක මුදලකට ඉතිහාසයේ පුරා දීපු බද්දට. ඒවා කිසිම යෝජනාවක් මේ සභාව ඇතුලේ නැහැ. මේ වගේ නව තක්සේරු වටිනාකම් වලට මේවට සභාවට ආදායම් උපදවා ගන්න කිසිදු යෝජනාවක් මේ සභාව මේ අයවැය ඇතුලේ නැහැ. ඒ නිසා මේවා ඊටාම තුට්ටු දෙකට තමන්ගේ හිතවතුන් අතර බෙදිලා ගිහිලා තියෙනවා සභාව සතු වත්කම් ටික සභාව සතු සම්පත් ටික. වාහන නැවතුම් ගාස්තු වලින් ලක්ෂයක් ගන්න හිතන් ඉන්නවා. එහේ නැවතුම් පොළවල් නැහැ. රතගාල වලින් 50000ක් ගන්න ඉන්නවා. සභාපතිතුමා කියපු කතාවේ පොඩි සුරංගනා කතාවක ගතියක් තිබ්බා. අර තැපැල්හල ගාව තියෙන එක මේ හදලා දෙනවා කියලා. සුරංගනා කතා හැරුණම මේක අපි දන්නවා මේ අවුරුද්දේ හදාගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ වැසිකිලි ගාස්තු ලක්ෂය යාලා තියෙන්නේ. මන් දන්නේ නැහැ කවුරු හරි නිකන් යනවාද කියලා. දොරෙන් ඇතුල් වෙච්ච ගමන් මොන වැඩේට ගියා? මොන වැඩේට ඇතුළට ගියා රුපියල් 20ක් අඩනවා. දවසක ආදායම රුපියල් 274යි. හරි? වැසිකිලි කීයක් තියෙනවද? අය කිරීම රුපියල් 20යි. සේවකයෝ කී දෙනෙක් නඩත්තු කරනවද? මේවා කළමනාකරණයට අදාළ යෝජනා මේ සභාව ඇතුලේ නැහැ. සභාවේ මේ වැසිකිලි ටික නඩත්තු කරලා ලක්ෂ 2ක් දානවා. ලක්ෂයක් ආදායම් වෙනකොට ලක්ෂ 2ක් මේ වැසිකිලි වලින් නඩත්තු කරන්න දානවා. ගඟ රක්ෂිතවල පවා අනවසර ඉදිකිරීම කරලා තියෙනවා. පහුගිය දවස්වල ගම් වතුර වල සමහර ඒවා ගහගෙන ගියා. මේවට කිසිදු පියවරක් අරගෙන නැහැ. බදු ගහන්නෙත් නැහැ. නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. දඩ ගහන්නෙත් නැහැ. මේ සභාවට ලැබෙන්න ඕන ආදායම් මේ අනීතිකව වැඩ කරන අයගේ ඒව ගන්න වැඩ පිළිවෙලක් සභාව පැත්තෙන් ඇත්තේ නැහැ. මේ සභාව මේ අයවැය කන්න විතරක් ලක්ෂ 7ක් සැලසුම් කරලා තියෙනවා. ලක්ෂ 7ක් කන්න ප්ලෑන් කරලා තියෙන අයවැයක් මේක. ඒ විතරක් නෙවෙයි සරසන්න ලක්ෂ 1.5ක් දාලා තියෙනවා. සරසිලි කරගන්න. මං අහන්නේ රටේ කොවිඩ් අවදානමත් එක්ක ජනතාව ජීවිත අකුලගෙන ඉන්න වෙලාවක සභාවක් විදියට අපි දෙන ආදර්ශයද මේක? අමතර කොටස් දාන්න කැබ් රථයට ලක්ෂ 8යි, සේවා කිරීමට ලක්ෂ 4යි. මේ තරම් මේ හොඳට තියෙන වාහනයක් හැම සර්විස් එකම මේ විදිහට හරියට කරන ලක්ෂ 8ක අමතර කොටස් දාන්න ඕනද? ඔබේ ගෙවල් වල සමහර අපේ ගරු මන්ත්‍රීතුමාලගේ පුද්ගලික වාහන තියෙනවා. මං අහනවා අවුරුද්දට ලක්ෂ 8ක් අමතර කොටස් දානවද? පරණ රීකන්ඩිෂන් වාහන වලට දානවද එහෙම? සභාපතිතුමා සභාවේ කැබ් එකට නැග්ග වෙලේ ඉඳලා දවසේ පැය 24ම ඇවිදින්නේ නැහනේ. ඕක නවත්තලානේ වැඩි හරියක් තියෙන්නේ. හැබැයි මේ කියන පියදම එක ගත්තම වාහනේ පැය 24ම දුවලා සභාපතිතුමා වෙන වැඩක් කරලම නැහැ. අපි මේ කෑම එකක් 250 ගන්නවත් ගියේ. ඒකට අපි 40ක් ඉන්නවා කාගේ මට ගත්තා කෑම 50ක් ගෙන ඒ වගේ කමිටු තියෙනවා. ඒ වගේම මේ දිනවල කොවිඩ් එකට විශේෂ රැස්වීම් මාලාවක් කරගෙන යනවා ආයතන අපි ඒකතු කරනවා. මේගොල්ලන්ට අපි තේ ටිකක් දෙන්න ඕන මොනවා සෝර්ස්යක් දෙන්න. එතකොට වාහනේ ගැන කතා කරා වාහනේට අපි එහෙම නිදන් කරන්නේ නැහැ. ඒ නිදන් කරලා බලාපොරොත්තු ගන්න තමයි දාලා තියෙන්නේ. ඒක නම් අපි කම්පැනි වලින් උගලන්ට ආන්න පුළුවන්. මෙතුමාලා ඇවිල්ලා බලන්නේ අපි බේද කරන්නේ. අපි රටේ මොන පාසල තිබ්බත් අපි මේ පක්ෂ දෙක තුන එකතු වෙලා තමයි මේක කරගෙන යන්නේ. අපේ වේදයක් අපිට පක්ෂයක් මේක ඇතුලේ නැහැ. ඒක මොනවාසලට ඕන දෙයක් කියලා කතා කරලා කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ මේක නිතුමයි කතාව අපේ මන්ත්‍රීතුමන්ලාගේ අර උණු මොනක් කරන්න අපි
වර්තමාන මන්ත්‍රීතුමාගේ කතාවිලා අපි කොහොමද අපි ගමන ඉදිරියට බලයටපත් වෙන්න ඕන. පුද්ගලික වාහනේ ඒ මනුස්සයා එක ගමන යන්නේ. ගමන ගියා පස්සේ ගෙනාවා ගෑරේජ් එකට දැම්ම හොදාවා ගේට්ටුව ආවා ඒ වාහනේ අයින් කරා. ප්‍රාදේශීය සභාවේ වාහනේ බය 24ක්ම වැඩ. ඉලෙක්ට්‍රික් කාර්ය යන්න ඕන, සීල් ගේම යන්න ඕන, රෙපෙයාර් අනතුරුදායක වෙනවා, රෙපෙයාර් වෙනවා, ඒවා කැඩෙනවා, ඒවා බිඳෙනවා, ඒවා හදන්න ඕන. සභාවක් වුණාම ඒ වගකීම සම්පූර්ණ තියෙන සභාපතිතුමා. මේ සභාවේ මේ වියදම් කරලා ඒ වාහන හැදුවේ නැත්නම් මේ වාහන නඩත්තු කරන්න බැරි වෙනවා. එතකොට සභාව අක්‍රිය වෙනවා. එතකොට උද්ඝෝෂණ කරනවා. ඒ තැනට අපි වැටෙනවට වැඩිය හොඳ නැද්ද? එතුමා මොන හරි යම් කිසි ආබාධයකින් හරි මොන හරි කරලා මේ වාහන ටික යදලා මේ ආලියල නගරේ තියෙන ඉදිරියේ වීදි ලාම්පු ටික දාන්න. වීදි ලාම්පු ටික ලක්ෂ 1000ක් විතර කරලා තියෙනවා. හැම മന്ത്രിවරයෙක්ම වීදි ලාම්පු දාගෙන තියෙනවා. හැම කෙනාම වීදි ලාම්පු දාගෙන තියෙනවා. කවුරුත් නොදන්න කෙනෙක් කවුරුත් නැහැ මෙතන. හැම කෙනාම ලාම්පු 5-6 දාලා තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් අපිට දීලා තියෙන ලාම්පු තුනයි ඒගොල්ලන් කට්ටිය ලාම්පු 6-7 දාලා තියෙනවා. අපි ඒක පැහැදිලිව කියනවා. ඒකට ඒ වගේ වැඩ කරපු ඒවට වියදම් කරලා නගරය නිර්මාණය කරලා කියනවා. മന്ത്രിවරු 12ම එක්සත් ජාතික පක්ෂයේ යටතේ තමයි තවදුරටත් ඉන්නේ. මම කලින් මතක් කරා වගේම කවුරුත් മന്ത്രിකම වෙන පක්ෂයකට දීලා මෙතනට ඇවිල්ලා නැහැ. මිනිස්සු අපිට ඡන්දෙ දුන්නේ අපි සභාපති පුටුවේ අපේ පක්ෂයෙන් ඉල්ලන කෙනෙක් සභාපති පුටුවේ ඉඳී කියන අදහස උඩ තමයි മന്ത്രിවරු 12ක්ම දුන්නේ. ඒ පක්ෂයේ ප්‍රතිපත්ති රැකගෙන මේක කාලයක් තිස්සේ මේ එකපාර අලුතෙන් පක්ෂයක් හදාගෙන අපි ඉල්ලුවේ නෑ. අපි එන්දියාවේ අලිය එක්සත් ජාතික පක්ෂයේ ඒ කාලේ ඉඳන් අවුරුදු ගානක ඉඳන් තිබ්බ පක්ෂයක මිනිස්සු මේ මොඩල් එකට කැමති වෙලා අපිට ඡන්දෙ දුන්නේ. මම മന്ത്രിවරයෙක් විදිහට කොට්ටාශ දිනලා ආවේ මාව දැක්කේ මොඩල් එක යටතේ. දැන් තමයි පස්සේ පක්ෂ හැදිලා පොට්ටු හැදිලා අර රජප හැදිලා ආවේ. අපි ඒක ඊළඟ ඡන්දෙදි බලමු. ඉතින් අපිව එවපු කෙනා අපිව മന്ത്രി කෙනෙක් කරලා මෙතනට එවපු කෙනා පැහැදිලිවම අපිට ඡන්දෙ දීපු අය අපි මෙතන පාව දෙනවා. මම නම් පාව දෙන්නේ නැහැ. මම කියලා මම අනිත් අය දොස් කියනවා නෙමෙයි. බොහොම හොඳ മന്ത്രിවරු ඉන්නවා. මේ 12 දෙනා අතරේ බොහොම හොඳ മന്ത്രി ඉන්නවා. ඒ മന്ത്രിලා අතර කොටෙව්වා. මේක දක්ෂතාවය කියන්නේ කුමන්ත්‍රණය ගෙනියන්න බලය සඳහා අපේ 12 අරගෙන අපේ 12 ඒ ගොඩෙන් තියාගෙන ඒ 12 ඇතුළේ කචල් ටිකක් ඇති කරා. මොකද ඒ 12 එක්කෙනෙකුට එක්කෙනෙක් නැති වුණාම තමයි රජ කරන්න ලේසි නිසා. බල්ලෙක් කනවා වගේ කුණු කෑල්ලක් කුණු මස් කෑල්ලක් කනවා වගේ කපුට රැළ එක් වෙලා මේක විනාශ කරා. සභාපතිතුමා සභාව රකින්න සභාපතිකම රකින්න වෙන විකල්පයක් නැහැ. සභාපතිතුමා කරේ මොකද්ද? කපුටොත් එක්ක ගැව්වා කිව්සුම මේ කිව්සුම අතර වෙන කිව්සුම. සභාවේ සභාපතිතුමා පදිනම වාහනයක් තමයි මාත් පදින්නේ කැප් එක. මගේ කැප් එකට ලක්ෂ 8ක වියදම්ද කියලා මටම හිතෙනවා වර්ෂමාන මන්ත්‍රීතුමා කියද්දි ලක්ෂ 8ක් කියලා. බුදුහාමේ ලක්ෂ 8ක්. අර ඔයිට වඩා ඊ කියලා නේව තියෙන ඕන තරම් අයින් කරන්න. ඒවට අයින් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේව ඔක්කොම එක පාරකට කපලා තියෙන්නේ. වරෙල්ලා කියන මේ පාරත් වරෙන් මේ පාරෙන් තරෙන් හැම පැත්තෙම ගලාගෙන කුට්ටිය එන්න කියන. ඒකනේ කියන්නේ පාරේ ඉන්න අය කියන්නේ අලිබබා සහ හොරු අතලිය. මේ පාරේ ගියාම කියනවා. ඒකට අපිට മന്ത്രിවරයෙක් විතර රෙද්දක් ඇඳගෙන මෙතන දෙන්න බෑ. කිසිම වැඩක් කරගත්තේ නැති മന്ത്രിවරයෙක් මම මේ අවුරුද්දේ. ඔය ඉන්නේ. එතකොට මේ මූණට දෙන්නේ මේවා. අපිට දෙන්නේ නැහැ. අපි කෑ ගහනවා ඔක කපලා දාන්න. ඉන්නවර කපුට රැළ ඉන්නවනේ. ඇදගෙන මස් කෑල්ල කන. ඒගොල්ලෝ උපදෙස් දෙන අයට විතරයි මේක ඒවා දෙන්නේ. ගෝඨාභය මහත්තයා අපි හිතුවා එද්දි හරි හොඳයි ඔක්කොම දන්නවා හරි හොඳට දැන් මේ සැරේ රට පාලනය කරයි කියලා. නමුත් වටේ ඉන්න පිරිස්ගේ උපදෙස් ඇහුවම එතුමාට මේක ගෙනිය ගන්න බෑ. දැන් පැහැදිලිවම පේනවනේ එතුමා ෆේල් කියලා. ගෝඨාභය මහත්තයා ෆේල් වගේම තමයි මං කියන සභාපතිතුමාත් ෆේල් කරනවා මේගොල්ලෝ. සභාපතිතුමා ෆේල් කරලා තියෙන්නේ අපේ පක්ෂ වේවා අනිත් පක්ෂ වේවා හැම එකෙම ඉන්න කපුට ලඟ වෙලා. හැම පක්ෂයකම ආදායම් මාර්ගයක් නැහැ, ව්‍යාපාරයක් කරන්නේ නැහැ, රැකියාවක් නැහැ. මේකෙන්ම හත්මුතු පරම්පරාවටම කණ්ඩ බොණ්ඩ හොයන්න මේට ඇවිල්ලා සභාපතිතුමාට ඊළඟට තියෙන දේශපාලන ගමන නැති කරන්නේ ඔය සභාපතිතුමා ළඟ ඉන්න සභාපතිතුමා හිතන් ඉන්න සභාපතිතුමා ගමනක් යන්න ඉන්න ඇත්ත එක්ක කියලා බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එළියේ ගිහලා බොරුවට ගෝඨාභය මහත්තයාට බයිනවා. අමාරු වෙන්නේ ජීවත් වෙන්න අමාරු වෙන්නේ පොහොර නැහනේ. කෝ උද්ඝෝෂණයක් කරා. කෝ අපි උද්ඝෝෂණයක් කරා පොහොර වලට හාලියයි. මගෙන් ඇහුවා ගොවි මහත්තයෙක් ඔයගොල්ලෝ උද්ඝෝෂණය කරනවා නේද මේ කරන්නකො එකක් හදලා කියලා. මං කෝ කොහෙද උද්ඝෝෂණය කරන්නේ අපි ඔක්කොම එක ආණ්ඩුවක්. එක පක්ෂයක්. එතකොට අහනවා නෑනේ ඔයගොල්ලෝ මේ වෙන පක්ෂෙකද? ඉතින් මේ තත්ත්වය උඩ ලස්සන කතාවක් පවිත්‍රාවන්‍ය මැතිතුමිය මෙහෙම එකට හිටියොත් අපිට වෙන්නේ කවදාරි ওই දරා ගොඩට කරගන්න. කරුණාකර මට නම් පුද්ගලිකව බෑ ওই දරා ගොඩට කරගන්න. අපි ආදායම් එනේව වහලා
තියෙන පොඩි සොච්චම හොරා කාලා ඉන්නවා. හොරා කාලා කියලා එකට කිව්වම කියයි තව වචනයක් කියයිනේ. ඒක ඒ ව්‍යාපෘති කරලා තියන්නේ ඒ අය කියන්නේ. මම මේ කියන්නේ හොරකම් කරලා නෙමෙයි කියමු මේ වචනේ පොඩ්ඩක් පස්සට අරන් කියන්න හොඳ විදියට හොරකම් කෙසේ වෙතත් ව්‍යාපෘති ටික කරලා තියෙන ළඟ ඉන්න අය. ඒකේ වචනේ හොරකම් නෙමෙයි. පාරේ කොමිස් එකක් ගැහුවොත් ඒ මන්ත්‍රීට අයිතික. එතකොට පාරට තාර දාන මොනවාද දාද්දි එතන හිටියා නම් ඒකෙන් කීයක් හරි දාගත්තා නේ අයිතිවාසික. එහෙම නෙමෙයි ජෙනුවින් අවංකභාවයෙන් එන්න මන්ත්‍රීකමක් කරනවා නම් සල්ලි නැත්තම් වෙන්නේ ඔබ තමුන්නාන්සලාට මේ වගේ ඒවට වග කියලා. කවදාද දවසක රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ අමාරු කාලේ අපි මේ අන්ත අමාරු කාලේ මේ කරන්නේ ලොකු වැරද්දක් මේ රටට. ඒ වගේම මම විරුද්ධයි පැහැදිලිවම මේ අයවැයට විරුද්ධයි. ඒ විරුද්ධ වෙන්න හේතු තියෙනවා ගොඩක්. එකින් එක මෙතන කතා කරොත් ඕගොල්ලෝ මාත් එක්ක ගා ගන්න එනවා. මම දන්නවා පැහැදිලිවම. ඕගොල්ලෝ කියන්නේ පොට්ටුවේ අපේ මේ පොදු ජන පෙරමුණේ කට්ටිය නෙමෙයි UMP කට්ටිය තමයි මට ගන්න දෙන්නේ. ඇයි? එතුමාව මේ එච්චර උඩින් තියන් ඉන්නේ. නමුත් තමන්ගේ හිතට තට්ටු කරලා ආන්න මම මොන පක්ෂයේද මගේ ඊළඟට ඡන්දේ පෙබරවාරියේදී මම ගිහලා පොට්ටුවෙන්ද ඡන්දෙ ඉල්ලන්නේ අලියාගෙන්ද නැත්නම් සජවෙන්ද ඡන්දෙ ඉල්ලන්නේ කියලා ඔබ තමුන්නාන්සලා කල්පනා කරන්න. ඔබ තමුන්නාන්සලා කල්පනා කරලා තේරුම් ගන්න. ඊළඟට කට්ටිය හිතන් ඉන්නවා ඊළඟට මම අර පැත්තෙන් එන්නම් මේ පැත්තෙන් එන්නම් කියලා. කොයි පැත්තෙන් ආවත් ඕගොල්ලෝ එන්නේ මේ සභාවට. කොයි පැත්තෙන් ආවත් ඒත් පුටුවකටනේ try කරන්නේ. එහෙම දේශපාලනයක් මගේ ළඟ නැහැ. ඒක නිසා මම පැහැදිලිවම කියනවා මේ අයවැයටත් මම විරුද්ධයි. අයවැයේ කාරණා ගොඩකට විරුද්ධයි. ඒ විරෝධතාවය පෙන්වන්න මම අද මේ කල්සාටකේ දා ගන්නවා. මම විරෝධයි මේ අයවැයට විරෝධයි. ඒක වර්තමාන මාත්‍ය විතරක්ද? කවුද කියන එක මට අදාළ නැහැ. මම විරෝධයි. මට කොන්දක් තියෙනවා කොන්ද කෙලින් තියාගෙන ඔය කියන එකට මට එකග වෙන්න බෑ. මම විරෝධතාවය ප්‍රකාශ කරනවා මේ ආකාරයට. ඊටාම සාමකාමීව කාටවත් මේක මඩක් ගහන්න නෙමෙයි. මගේ ගැටුම ඔබතුමාට මේක මාසෙන් ඉවර කරගන්න කිව්වා. ඔබතුමා බුද්ධිමතෙක් නම් මායි ඔබතුමායි ගැටෙනවා නම් මේ පක්ෂයෙන් දරදිය දෙපුවා මේක මගෙත් එක ටිකක් මගේ දකුණු අත වගේ හිටපෙකා. මේ 11 දිනාට කියනවා මෙන්න මේක කඩාගෙන යන්න බල මොනවා හරි කරලා කතා කරලා මේක සාකච්ඡාවට ගනින් කියලා. මේකේ වැරදි අර්ථකථනයක් කරන්න එපා. මම බලු වෙලා දන ගහලා දෙකට නැමිලා මේ මාසාවේ ඉල්ලම් ගන්න යනවා කියලා. මේ තුල අපේ පක්ෂෙ ලොකු හානියක් වුණා. අපේ පක්ෂයද නෑ ශ්‍රී ලංකා පොජන පෙරමුණ තියනවද හානිය? පක්ෂේ හානියක් වුණා. ඔබතුමා ඒක දැක්කේ නෑ. අද ශ්‍රී ලංකා පොජන පෙරමුණ අවංකව කියනවා ශ්‍රී ලංකා පොජන පෙරමුණ කාලියන්නේ නෑ. මේක සතුටු නෙවෙයි වේදනාවක් කියලා අපි ගොඩනගපු පක්ෂෙනේ. ගමකට ගිහලා සාකාපට ආධුනික එකතු කරන්න බෑ. මොන හරි දෙන්නම් කියලා බොහොම අමාරුවෙන් ගෙනලා බඳගත්තොත් තමයි දාන්නේ. ප්‍රාදේශ සභා බහුතරයක් දිනලා, නගර සභා බහුතරයක් දිනලා ආණ්ඩු බලය අරගෙන සීමිත කාලයක් යනකොට අඩගානේ මධ්‍යම රජයේ වර්ධි කරාට කමන්නේ. ප්‍රාදේශ සභාවේ ඔය කියන ඔය සියලු කැවුම් උණු කැවුම් විතර රහ. නිවලාන්ත පුස්කාන ඔබතුමා මේ බලයේ බින්දලා එළියට යන්නකො ඊට පස්සේ ඔය අනිත් කට්ටිය කියපු කට්ටිය අපි ඔක්කොම එකට ගියා සභාවතුමා ආපහු සභාවට ඉන්නවා අපි දෙන්න පිකප් එක ලයිට් දාලා තියෙනවා ගමටම කියලා කියයිද මේ සියලු දෙනා ඔබතුමාව මුරුංගත්තේ තියන්නේ මේ බලයේ තියෙනකම් විතරයි මේ අයවැය නිවර්දී කියන තැන ඉඳගෙන නෙමෙයි මම ඡන්දයක් දෙන්නේ මම ඇත්තටම මේ කණ්ඩායමක් හැටියට අවසාන තව මොනාදිපතක් මාස 4කින් මෙතන යනවා ඒ මාස 4ේදී අපි තරහකාරී වෙන්න බෑ වැරදි දිනවා මේ අයවැය සම්පූර්ණ වැරදි මේකට අත උස්සන්න බෑ නමුත් මොනා තිබ්බත් මේ ආණ්ඩු පක්ෂයක් ඇටිට අවසාන අයවැය ආණ්ඩුව අපහසුතාවපත් කරන්නවත් ඔබතුමා අපහසුතාවපත් කරන්නවත් අපි ආයේ ඒක දවසේ ගිලන් මහත්මයා වෙනුවෙන් පිළිහිටින මන්ත්‍රීවරයා මම විතරයි ඒ මිනිහා තමයි දැයි මේ අක තමයි අයවැයට මේ විරුද්ධව සම්දි දෙන්න දුන්නේ කියලා ඒ නිසා ඒ தත්ත්වය රැකගෙන මේ අයවැයේ තියෙන අඩුපාඩුකම් මේ මාස 3ක් හදාගන්න නොකරන මන්න මෙච්චර කාලට ඇවිල්ලා නම් මට කනගාටු කියන පෞද්ගලික කාලේ මට ඩෝසරේ ඉල්ලලා ලේකම්තුමා මොනවාරත් කපටියෙක් මේ ලේකම්තුමා හරි මේ අර බණ්ඩක්ක කරනවා ඕනෑම විදියට සතිනේ මාස ගණන් හරි යවයි මට ඩෝසරේ දෙන්නද මම ආණ්ඩුකාරතුමාට ගිහිල්ලා පැය දෙකක් ඩෝසරේ ගත්තා මම අවුරුදු 20ක් දේශපාලන කරන මිනිහා මමත් මේ කැලේ වැඩක් කරගන්න බැර ඩෝසරේ දෙන්න නැතුව හෙට දෙන්නම් අනිත් දෙන්න කියලා ඒක අරගත්තා පස්සේ මේක දෙගානටව යනවාද දෙගානටවල මට ඩෝසරේ දුන්නා කියලා මම වීරකේසරි පත්තරේ සබ් එඩිටර් කෙනෙක් විදියට ළඟට ආවා මට තව මාස 3ක් ඉඳලා තිබ්බා නම් වීරකේසරි පත්තරේ මම සබ් එඩිටර් කෙනෙක් පැට්‍රෝල් එක මම හිටියේ නා දේශපාලනේ මේ සමාජය ඇතුලේ වැඩ කරන්න ඕනේ කියලා ඒ ජොබ් එක දාලා මම ආවා ගමට මේ වැඩ කරන්න ඕනේ කියලා දේශපාලනේ ගමේ නැතුව කොළඹෙන්ද ඡන්ද ඉල්ලන්න බෑ එහෙමත් ඇවිල්ලා මම කිව්වා සර් මේක මගේ ඉලක්කය මම දිනලා එනවා සර් ඔය සභාවේ මම ඇවිල්ලා වාඩි වෙනවා සර් වාඩි වෙලා ඔයාලා කෝල් එක ගන්නවා සර් කියලාම තමයි මම එළියට ආවේ
ඔක්කොම කිව්වා මේ සුලාදීන ගිල්ල ඔයාලා දිනන්න බෑ අරක බෑ මේක බෑ කියලා. මම ඔය සභාවෙම ඒකට කලින් දවසම මට කන්න කරවත් මට කතා කරා දිනනම කතා කරා. මට සීට් එක අම්මුච්චම කතා කරා අරුන් මොනවද කරන්න යන්නේ කියලා. එහෙත් මම ලොකු ටොප් දෙන්න ගියේ නෑ. සෝරි සර්. මට අපේ සර් තමයි කියන්න ඕනේ. එහෙම තමයි මම දේශපාලනයට ආවේ. ඒව ඇවිල්ලා මම මෙතන සුලාදීන විඳලා හැම සභාවකම මම හඬ දීලා තියෙනවා. ඒක මගේ හඬ නෙමෙයි. ඒක අරුන්ගේ වොයිස් එක නෙමෙයි. මගේ සමාජයේ කතා කරන දේවල් මට කියන දේවල් ඔක්කොම එකතු කරගෙන මෙතනට ආවට පස්සේ දෙන්න පොඩි වෙලාවෙක මොයි ඔක්කොම කියන්න ඕනේ කියලා ආසාව. මම පොඩි මම ඒකට ඉස්සර මම මහින්ද ජයවර්ධන මහත්මයා වගේ මට මේ 9 වෙනි ආයුරියක් නෙමෙයි මේක. මම අලුත් මම පොඩි. මට එච්චරයි මට මේ ෂීට් එකට ආවට පස්සේ ওই දේවල් මට එක මාසෙ මට කතා කරන දේවල් හැමෝම කියන දේවල් ඔක්කොම එකතු කරගෙන අර විනාඩි 5න් මොනාද එකක් පෙන්වන්න ඕනේ කියලා තමයි ආවේශශීලීව කතා කරන්නේ වෙන මොනවද නැහැ. කාත් එක්ක මම විරුද්ධ නැහැ. ඒ ආවේශශීලී කතා කරද්දී මම බැලුවේ කවුරු හරි අහලා බලනවා. අපේ හඬ මේ ජනතාවට යන්න ඕනේ. මේ ජනතාවට අපි කියන දේවල් යන්න ඕනේ කියලා අපි ආසාවෙන් අපි කතා කරන්නේ. ඕක තමයි Facebook එකේ දැම්මේ. අද සභාපතිතුමා මම ඔයාලට කියන්න මේ සභාපතිතුමා මම Facebook එකේ දාන්නේ ඔක්කොම වැරදි කියලා කිව්වා. ඒ සභාපතිතුමා මම හැමෝකටම ඉස්සෙල්ලා මේ සභාවේ ගන්න වීඩියෝ එක තමයි මම දාන්නේ. මේ සභාව ගැන මම වෙන තැනකට ගිහිල්ලා බොරුවක් කියන්නේ නැහැ. මම බෞද්ධලට වීඩියෝ එකක් දාලා නැහැ. මේ සභාවේ මොකුත් කරන්නේ නැහැ. මේ සභාපතිතුමා අරකයි. මේ ඒව මම කිව්වේ නැහනේ. මේ සභාවේ මේ මාධ්‍ය ආවා කියන්නේ මේක විවෘත සභාවක්. ඕන කෙනෙක් මේක වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒක තමයි අවසරයක් තියෙන්නේ. එයා ගන්නකොට මට ගන්න බැහැ. සභාවෙන් වැඩ කරේ නැහැ කියනවනම් සභාපතිතුමා සහ මේ සභාවේ මොනවත් වැඩ කරගන්න බැරි වුණා කියනවනම් ඒක තමන්ගේම නොහැකියාව තමයි සභාපතිතුමා. මොකද ඒවා සභාව විසින් සියලුම දෙනාට දී වරක් ගන්න එක තමයි සියලු මන්ත්‍රීවරයෙකුට සභා අයවැයෙන් නැසොටි සභා අනුමೋದನೆ මුදල් දීලා තියෙනවා. ඒ තමාගේ වසමට වැඩ කරගන්න. ඒවට කරේ නැත්නම් තමාගේ තමයි ඒ වැරද්ද මිසක් ඒක තව ඇඟිල්ල දික් කරන්න බෑ තව කෙනෙකුට. ඊට අමතරව තවත් අපේ සභාවෙන් වැඩ කරේ නෑ කියලා කියනවා නම් දැන් කවුරුත් සමහර අය මේ දැන් මම කතා අහගෙන හිටියා කිසිම කෙනෙක් මේ සභාවෙන් වැඩ කර මොනවත් වැඩක් කරන්නේ නෑ බලන්න. එහෙම කියන්න එපා. ඒගොල්ලෝ කියන්නේ බොරුවක් නේ. දේශපාලන ඩීල් දානකොට ඒ දාන නායකව ඩීල් ටික දාගන්න. ඒ ආසන සංවිධායක ගුරුවරයෙකුම අපිට ඒ බලය අවශ්‍ය මොහොතේ ඒව කරගන්න. හැබැයි අපේ දේශපාලනය තුල අපි බලාපොරොත්තු වෙන්නේ මම ප්‍රාදේශීය සභාවට ආවේ ජාතික මට්ටමේ දේශපාලනය කතා කරන්නත් නෙවෙයි. මම ප්‍රාදේශීය සභාවට ආවේ මාව නියෝජනය කරන මගේ කොට්ටාසේ ඉන්න ජනතාව වෙන සේවයක් කරන්න. මෙන්න මේක අවබෝධ කරගන්න මන්ත්‍රීවරු සියලු දෙනා. එයාලට සේවයක් කරන්න බැරි නම් ඒක තමන්ගේ හැකියාවද නොහැකියාවද කියන එක තේරුම් ගන්න. අපිට ඒ ගමන යන්න නෑ. මම දැක්ක පහුගිය කාලෙත් වර්තමාන මන්ත්‍රීතුමත් අයවැයට විරුද්ධ වුණත් එතුමත් ඔබතුමා ළඟට ඇවිල්ලා සමහර අවස්ථාවලදී සේවය ඉල්ලනවා. ඒවා දීලා තියෙනවා. හැබැයි වර්තමාන මන්ත්‍රීතුමා ක්‍රියාත්මක වෙන්නේ දේවල් ඉල්ලනවා අපි හරි. එතුමාගේ එතුමාගේ පුද්ගලික න්‍යායක් නෙවෙයි. මගේ කොට්ටාසෙන් තමයි වරිපනම් බදු වැඩියෙන්ම ලැබෙන්නේ ප්‍රාදේශීය සභාවට. මම මේක ඇවිල්ලා ඔබතුමාට විරුද්ධ වෙලා අයවැයට විරුද්ධ වෙලා මම එළියට ගිය ගමන් කියයි ලයින් විරුද්ධ වුණා. ඔයාලට ආයේ ලාම්පුවක් දාගන්නත් බෑ, කම්කරුවෝ එවන්නෙත් නෑ, පාරක් හදන්නෙත් නෑ කියලා. ඔන්න ඔක තමයි දේශපාලන එක එක්කෙනාගේ න්‍යාය. අපි මේකට විරුද්ධ වුණා කියලා අපිට පුළුවන් ද පුපුරන ගෑස් එක නැති කරන්න? අපිට පුළුවන් ද ගොවිය ඉල්ලන පොහොර එක දෙන්න? අපිට පුළුවන් ද මේ නැති වෙලා තියෙන ආර්ථිකය හදන්න? මේවා කරන්න බැරුව කොහොමද මේක පෙරලන්නේ? ප්‍රාදේශීය සභාව පෙරලවා කියලා මේ ජාතික ආණ්ඩුව පෙරලෙනවද? නෑ, පෙරලෙන්නේ නෑ. පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා සේවය කරන්න ආපු අපි පාඨපක්ෂ ભેදයකින් තොරව මිනිසුන්ට සේවය කරන්නයි මේ ආයතනයට ආවේ. ඉතින් ඉදිරියේදී නම් සමහර විට දේශපාලනයට පිවිසෙන්නට මගේ අදහසක් නැති වුණත් මම අද ඔබට අමුණාන්සලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ලංකාව මේ ඉන්න තැනින් එදා කියපු සංවර්ධනයේ මෙමින් පවතින කියපු මෑතකදීත් ඒ විදිහට කියපු අනාගතේ කියන්නට බලාපොරොත්තු වෙන සංවර්ධනයේ මෙමින් පවතින කියන තැන ඉන්නේ නැතුව අඩියක් ඉස්සරහට තියන්න නම් රට පාලනය කරන අපිට ප්‍රධාන කුටුව ලැබිලා තියෙන දේශපාලඥයින් විදිහට. එහෙනම් ඒ ඉදිරි පියවර තියන්න අපි තමයි වගකිව යුත්තේ වෙන්නේ. අපේ මේ හතර ඉස්සෙල්ලත් එක්ක කිසිම අමනාපයක් ඉන්නේ නැහැ. කෙනෙක් මගත් එක්ක කතා කරන්න පුළුවන්. යමක් අවධියලා කරගන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රාය සභාව නිර්මාණයට
ආදායම් තත්ත්වය බොහොම පොඩි. ඒ නිසා තමයි අපිට මුදල හරි මොකක් හරි දෙයක් අපි පොඩියෙන් කරන්න තිබුණාට මොනාරි කරලා සියලු දෙනාටම මේ අවුරුදු දෙක තුන අපි අවස්ථාව දෙන්න සතුටු වෙනවා. මේ ගම්මාසරට පිළියෙල ගත්තා. ඒ කෙසේ වෙතත් අපේ ගම්මාතුමා කියනවා එල්ලයක් ඔස්සේ යනවා කියලා. මට එල්ලට වඩා තියෙන්නේ මේක පරිසම් කරගන්න. මට කාර්යභාරය බාර දීලා තියෙනවා. රජේ දේශපාලන අධිකාරිය රජේ බාර දෙනවා. මේක මට පිළියා ගන්න තමයි මගේ තියෙන හැකියාව. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.